හැම දිනාටම තෙරුවන් සරණයි කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ අපි කල්පනා කරා විශේෂ සූත්‍ර ප්‍රදේශයක් කියලා දෙන්න. අපි ඉස්සර වෙලා සූත්‍ර දේශනාවක් සමහර වෙලාවට සරලයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ටිකක් ඒක ශ්‍රද්ධාව උපදින්නා වූ සූත්‍ර කාණ්ඩයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අපි මේ පැය භාගයක විතර කොටසක් කරලා ඊට පස්සේ අපි ඒක දෙකට කැඩෙනෝනේ කරන්නේ. පේනව නේද? ඔය සෝතාපට්ඨ සංයුත්තේ අපි ඉස්සර වෙලා නමස්කාරය කියලා පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි අද සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරගෙන අපේ පින්වත් යෝගී පිරිසට සත්‍ය අවබෝධය පිළිබඳව කියවෙන සත්‍ය අවබෝධයේ අවබෝධ කර ගැනීමේ යම් යම් අවස්ථාවන් පිළිබඳව කියවෙන ධර්ම කොටසක් සූත්‍ර දේශනාවක් අපි ඉදිරිපත් කරනවා. සූත්‍ර ගානක් තියෙනවා. ඒකේ තෝරාගත්ත සූත්‍ර කීපයක් තියෙන, සමහර ඒවා සමානයි. ඉතින් අද මේ කියලා දෙන්නා වූ සූත්‍ර දේශනාව ඊ타මත්ම හොඳින් ශ්‍රද්ධාවෙන් හිතේ අහගෙන ධාරණය කරගෙන සෑම දිනාටම ඒට අනුව ක්‍රියා කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්නට ලැබේවා. ඒ සඳහා හේතුපුනිස්සේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා. මේක සෝතාපට්ටි සංයුත්තය. සෝතාපට්ටි සංයුත්තය සංයුත්ත නිකාය කියලා ධර්ම කොටසක් තියෙනවා. ඒ පොතේ නම සංයුත්ත නිකාය. ඒ සංයුත්ත නිකායේ තිබෙනවා සංයුත්තේ කියලා කියන්නේ ධර්ම කාණ්ඩයක්. සංයුත්තේ කියලා කියන්නේ කනෙක්ටඩ් වෙච්ච එකට සම්බන්ධ වෙච්ච ධර්ම කාණ්ඩ කියනවා. එක සංයුත්තයකට තියෙන සූත්‍ර සමහර ඒවා 100 ගණනක් තියෙනවා, 50ක් 60ක් තියෙනවා, 10 15ක් තියෙනවා තියෙනවා. ඒ වාගේ සංයුත්ත 57ක් තියෙනවා. සංයුත්ත නිකායේ සංයුත්ත 57ක් තියෙනවා. ඒ සංයුත්ත 57න් අද කතා කරන්නේ මොකද්ද? සෝතාපට්ටි සංයුත්තය. සංයුත්ත නිකායේ පළවෙනි එක තමයි දේවතා සංයුත්තය. සංයුත්ත නිකායේ පළවෙනි එක තමයි දේවතා සංයුත්තේ, දේවපුත්ත සංයුත්තේ, කෝසල සංයුත්තේ. ඔය විදිහට සංයුත්ත තියෙනවා කීයද? 57ක්. සංයුත්තය කියලා කියන්නේ සූත්‍ර කාණ්ඩයක්. සූත්‍ර 81ක්. ඉතින් අද මේ සංයුත්ත ඔක්කොම කීයද සංයුත්ත දේශනා? සංයුත්ත 57ක් තියෙනවා. ඉතින් මේ 57 සෝතාපට්ටි සංයුත්තයේ තියෙනවා සූත්‍ර ටිකක්. ඒ සූත්‍ර ටිකෙන් මම තෝරගත්තා මෙන්න මේ සූත්‍ර දේශනාව. ඒකට කියනවා රාජ සූත්‍රය කියලා. ඒ තියෙන්නේ රාජ සූත්‍රය. ඉතින් මේ ඔතන තියෙන පළවෙනි වචනේ රාජ සූත්‍රය කියලා කිව්වන් පස්සේ මේ තව වචනයක් තිබෙනවා. මොකක්ද? සාවත්‍යං කියලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඇත්තටම ඇයි එතෙන්ට සාවත්‍යං කියලා දැම්මේ කියලා උතර එක වචනේ තියෙන්නේ. ඊට පස්සේ 32ක් තියෙනවා. 3769 සාවත්‍යං. මම ගෙදර අංකයක්.
මොකක්ද කියන්නේ? ඔව්. ඔතෙන්ට ෆිලින් එකක් තියෙනවා. ඒ තමයි සාවත්තියක් කියලා කිව්වට ඕකේ ඔය උච්චර විතරක් නෙවෙයි. ඕක සාවත්තියන් කියලා කියන්නේ නිදානේ ඔරිජින් එක ආපුතයක්. මේ ඔතෙන්ට ෆීල් එකක් තියෙනවා. ඒ තමයි කියන්න ඕනේ ඒවං මේ සුතං ඒකං සම්යං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති වදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු භගවා ඒතද වෝච කියන එක ඔතෙන්ට ෆීල් වෙනවා. ඔය සාවත්තියන් කියලා තිබුණාට ඔක ASCII ලොකු අර මේ එකක් තියෙනවා. ඒකත් හිතේ තියාගන්න. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලාට කතා කරලා දැන් මේ කතාවක් කියලා දෙනවනේ. ඉතින් මේ කියනවා කිංචාපි භික්ඛවේ රාජා චක්කවර්ති චතුන්නං දීපානං ඉස්සරියාදී පච්චං රජ්ජං කාරිත්වා කායස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. යම්කිසි රජ කෙනෙක් සක්විති රජ කෙනෙක් කිසියම් රජ කෙනෙක් චක්කවර්ති රාජකම ලබාගෙන චතුන්නං දීපානං ඉස්සරියාදිපච්චං රාජ්‍යං කාරේත්වා කියන්නේ දිවෙන් හතරටම අධිපතියෙක් වෙලා රාජ්‍ය කරලා කායස බේදා පරම්මරණා කායම්දී මරණයට පස්සේ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. ඉතින් ස්වර්ගයේ උපදිනවා. කොයි ස්වර්ගය කියලා කිව්වට කොහෙද? සග්ගං ලෝකං උපපජ්ජති දේවානං තාවතින් සංසාව්‍යතක් කියලා කියන්නේ. යන්නේ කොහෙටද? තවතිසා දිව්‍ය ලෝකයට යන්නේ. කවුද මේ? සක්විති රජුරෝ. ඒ සක්විති රජුරෝ චතුන්නං දීපානං ඉස්සරියාදිපච්චං කියලා කුත් තියෙනවා. එතන හතරක් තියෙනවා. චතුන්නං දීපානං කියලා කියන්නේ දිවයිනින් හතරක්. මොකද්ද මේ දිවයින් හතර? හතරක් නම් හැබැයි තියෙනවා. හැබැයි දිවයින් මේ නිව්සීලන්තෙට තියෙන දෙකක් තියෙනවා. තව තියෙන පොඩි පොඩි ඒවාක් තියෙනවානේ. ඉන්දුනීසියාවටත් තියෙනවා මම හිතන්නේ ගාන. ඈ ලංකාවත් දිවයිනක්. ලංකාවටත් තව පොඩි පොඩි කැලේවත් තියෙනවා. චතුන්නං දීපානං ඉස්සරියාදිපච්චං කියලා කියන්නේ අහලා තියෙනවද? අපරෝගෝ යානේ పూర్ව විදේහය, අපරෝගෝ යානේ උත්තර කුරු, ජම්බුද්දීප කියලා අහලා තියෙනවද? ඔය වගේ දිවෙන් හතරක් තියෙනවා. ඒ දෙවියන් හතරට තමයි මේ රජකම් කරන්නේ. දැන් මේ සක්විති රජතුමා දිවයින් හතරටම අධිපති වෙලා රජකම් කරලා මරණයටපත් වෙලා උපදිනවා කොහෙද? තවතිසා දිව්‍ය ලෝකේ. සෝ තත් නන්දනවනේ අච්චරා සංඝාත පරිවුතෝ. ඊට පස්සේ යනවා එහි ඉපදිලා කොහෙද යන්නේ? මොන වනයේටද? නන්දන වනයේට යනවා. ඒක පාක් එකක්. ඊට පස්සේ ඒ නන්දන වනයේ පාකකට ගිහිල්ලා අච්චරා සංඝාත පරිවුතෝ අප්සරාවන්ගේ දිව්‍ය අප්සරාවන්ගේ ඉතින් බොහෝම පිරිවරාගෙන ඉන්නවා. පිරිවරාගෙන දිබ්බේහි පංචෛ කාම ගුණෙහි දිව්‍ය පංචකාම ගුණයන්ගෙන් යුක් සමප්පිතෝ සමංගි භූතෝ පරිවාරේ. ඉතින් දිව්‍ය සම්පත් දිව්‍ය පිරිසද ඊට පස්සේ කාම සම්පatti හැම දෙයක්ම ඉතිරිලා පැතිරලා තියෙනවා. ඊට නැටුම් මරුව මේ හැම එකක්ම තියෙනවා. දැන් පිරිවරාගෙන ඉන්නවා. දැන් මේ කවුද? ඔව්. සක්විති රජතුමා ඊට කලින් හිටියේ කොහෙද? මනුස්ස ලෝකේ. දිවයින් හතරකට ලෝකෙක් වෙලා අධිපති වෙලා. ඊළඟට දැන් දිව්‍ය ලෝකේ ඉපදුනා. දැන් මේ සම්පත් පිරිවරාගෙන හිටියත් සෝ චතුහි ධම්මේ අසමන්නාගතෝ. එහෙම හිටියත් නන්දනවනේ හිටියත් විශාල පිරිසක් එක්ක හිටියත් චතුහි ධම්මේ අසමන්නාගතෝ. ධර්මතා හතරක් නැහැ.
සමන්නාගත නැහැ. ජීවිතේට කොච්චර සම්පත් තිබුණත් ධර්ම හතරක් නැහැ කියලා. මොකද අතකෝසෝ අපරිමුක්තෝ නිරය. නිරයෙන් මිදිලා නැහැ. නිරයට උපදින්න පුළුවන් කොයි වෙලාවක හරි. අපරිමුක්තෝ නිරය. අපරිමුක්තෝ තිරච්ඡාන යෝනි. යෝනිය. තිරිසන් ලෝකයට යන්නේකින් එහෙම වැළකීලා නැහැ. අපරිමුක්තෝ පෙත්තිවිසය. പ്രേත ලෝකයේ උපදින එකත් එහෙම වළක්වලා නැහැ. හැබැයි දැනට ඉන්නේ කොහෙද? නන්දන වනේ ඉන්නේ. දිව්‍ය ලෝකේ නන්දන වනේ ඉන්නේ. ඒ වගේම තමයි අපරිමුක්තෝ අපාය දුක්ගති විනිපාත. අපායට පෙරළෙන එකකින් අපායට යන එකකින් වැළකීලත් නැහැ. ඒක නිසා තමයි කියන්නේ චතුයි ධම්මේ අසමන්නාගතෝ කියලා. ඉතින් මේ සක්විති රජුරු ඉස්සෙල්ලා මේ දිවයිනේ හතර පැත්තටම දිවයින් හතරටම මේ ලෝකයේ මනුස්ස ලෝකයේ දිවයින් හතරකටම ප්‍රධාන වෙලා කටයුතු කරා. දැන් දිව්‍ය ලෝකෙත් ඉපදිලා විශාල පිරිසක් පිරිවරාගෙන ඉන්නවා. හැබැයි කරුණු හතරක් නැහැ. මොකද්ද? නරකයෙන් තිරිසන් ලෝක මේ නිරය, තිරච්ඡාන යෝනි, പ്രേත විදේ, ඒ වගේම දුක්ගති විනිපාතයටපත් වීමේ එහෙම මේ මිදිලා එහෙම නැහැ. ඊට පස්සේ කියනවා කිංචාපි භික්කවේ අරිය ශාවකෝ. පින්ඩියා ලෝපේන යාපේති. දැන් ඔය ඉස්සලා කිව්වේ කවුද? මෙන්න මේ හරියට එනකම්. මෙන්න මේ හරියට එනකම් කිව්වේ කවුද? සක්විති රජුගේ. ප්‍රතින නම්බර 4 කියලා ගහලා ඒක උඩින් එනකම් කිව්වේ සක්විති රජුගේ ස්වභාවය. ඊට පස්සේ කියනවා දෙවෙනිවා කිංචාපි භික්කවේ ආර්ය ශ්‍රාවකෝ. යම්කිසි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉන්නවා. ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නමක් ගැන තමයි කියෙන්නේ. පින්ඩියා ලෝපේ න්‍යාපේති. අච්චර ඉතින් දිව්‍යාංගනාවොත් නැහැ. නන්දන වනත් නැහැ. සක්විති රජු කමකුත් නැහැ. ඊට පස්සේ දිවයින් හතරට නායකකමකුත් මොකක්වත් නැහැ. ඒ වුණාට ජීවත් වෙන්නේ මොකෙන්ද? පින්ඩියා ලෝපේ න්‍යාපේති කියන්නේ පින්ඩිස් ගිහිල්ලා හම්බ වෙන්නා වූ දෙයකින් තමයි මේ යැපෙන්නේ. ඒ වගේම තමයි නතනානි ධාරේති. ඒ කියන්නේ නත්තානි ධාරේති කියලා කියන්නේ මේ පොඩි මේ වැරහැලි. ඒ කියන්නේ පාංශු කූල සිවුරු ඒ වගේම බොහොම දුකෙන් හම්බ කරගත්ත ඔය වැරහැලි තමයි අඳින්නේ. කෑම පින්ඩියා ලෝපය. ඒ වගේම දරන්නේ වැරහැලි ඇඳුම්. සිවුරු. ඒ වුණාට ඒ ශ්‍රාවකයා සෝ චතුයි ධම්මේ සමන්නාගතෝ. එහෙම පොඩි ආහාරයකින් යැපුණත් පොඩි යම්කිසි දෙයක අමාරුවෙන් හොයාගත්ත දෙයක් එයා පරිවර්තනය කරත් ධර්මතා හතරකින් යුක්තයි. මොකද අතකෝසෝ පරිමුක්තෝ නිරය. නිරේ නිදිලා. පරිමුක්තු තිරච්ඡාන යෝනිය. තිරිසන් ලෝකේ යන්නෙත් නැහැ. ඒකෙමුත් මිදිලා. පරිමුක්තු පෙත්තිවිසය. പ്രേත ලෝකෙ උපදින්නේ නැහැ. ඒකෙමුත් සම්පූර්ණ මිදිලා. පරිමුක්තු අපාය දුක්ගති විනිපාත. දුගතියකට විනිපාතයකට යන්නේ නැහැ. ඒකෙමුත් මිදිලා. දැන් මේ වෙනසක් වෙනවා. කොහොමද සක්විති රජුගේ හැටි කොහොමද ආර්ය ශ්‍රාවකයාගේ හැටි කියන්නේ. හරිය බරපතල වෙනසක්. බොහොම බරපතල වෙනසක්. සක්විති රජුන්ට ඉන්න කට්ටිය බලන්න අච්චරාසංගලා තියෙනවා. බලන්නකෝ වචනවල හැඩ නන්දන වනි. ඊට පස්සේ අච්චරා සංඝාත පරිවුතු. දිව්‍ය අප්සරාවන්ගෙන් පිරිවරාගෙන. දිබ්බේහි පංචකාම ගුණේ සමප්පිත. දිව්‍ය පංචකාම ගුණයන්ගෙන් පිරීලා ඉතිරිලා. ඒ වුණාට ඒ රජතුමා අර කරුණ වලින් යුක්ත නැහැ කියලා. ඔන්න ආර්ය ශ්‍රාවකයාගේ ආර්ය ශ්‍රාවක තුමෙකුගේ සක්විති රජතුමාගේ තිබෙනා වූ වෙනස ওই විදිහට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේක තේරුණාද? හරි. ඊට පස්සේ කියනවා කතමේහි චතුයි ඉදබික්කවේ අරිය ශාවකෝ ධර්මයේ ධර්මතා හතර කියනවා. කතමේ ඉදබික්කවේ අරිය ශාවකෝ ඒකේ printing mistake එකක් තියෙනවා. අරිය ශාවකෝ කියලා තියෙනවා.
ඉදවික්කේ අරිය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ආර්ය ශ්‍රාවකයාගේ තිබෙනවා ගුණ හතරක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඕම පිරිච්ච වෙනස් නොවන හරි ශ්‍රද්ධාවක් පැහැදීමක් තිබෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාව කියන එක ආර්ය ශ්‍රාවකෝ බුද්ධේ අවිච්ඡ සද්දේන කියලා නෑ. එතන තියෙන්නේ කොහොමද ශ්‍රද්ධාව කියන එක කොහොමද තියෙන්නේ මොන වචනෙන්ද තියෙන්නේ? ප්‍රසාදේ. අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙන්නා වූ පැහැදීම කියලා කියන්නේ මොකද්ද? අචල ශ්‍රද්ධාව කියන එකයි. සමන්නාගතෝ හොති. කොහොමද ඒ ශ්‍රාවකයා පිළිගන්නවා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ අරහං. උන්වහන්සේට තිබෙනවා විද්‍යා ධර්ම, චරණ ධර්ම තියෙනවා. අපේ මගේ බුදුරජාණන් වහන්සේ සුගත ගුණයෙන් යුක්තයි. උන්වහන්සේට සෑම ලෝකයක්ම පේනවා, දන්නවා, දැක අවබෝධ කරගත්තා ලෝකවිදු. ලෝතර බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරති. දෙවියන්ද බ්‍රහ්මයන්ද මාරයන් දමනය කරන්න පුළුවන් ශක්තිය උන්වහන්සේට තියෙනවා. සත්තා දේව මනුෂ්‍යා. බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ගේ මනුෂ්‍යන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නිවන් මඟ කියලා දෙන්නේ. බුද්ධෝ භගවා, බුද්ධ ගුණේ භගවා ගුණේ තියෙනවා කියලා හරිය පැහැදීමක් තියෙනවා ආර්ය ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේ කෙරේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ කෙරේ හරින්ම තද බල පැහැදීමක් තිබෙනවා. අවිච්ඡප්පසාදයන් නොසෙල්වෙන පැහැදීමක්, ප්‍රසාද ගතියක් තිබෙනවා. ධර්මයේ ඒකාන්තෙම ස්වාක්ඛාතයි. ඒ වගේම සාන්දිටික ගුණේ යුක්තයි. පුරුදු කරොත් කල් යන්නේ නැහැ විපාක වලට. ඕනෑම දැනකදී ඒහිපාසික ගුණේ දක්වන්න පුළුවන්, එන්න බලන්න කියලා කියන්න පුළුවන්. තමා තුළම ඇති කරගත යුතු නිසා ඕපනායක ගුණේ යුක්තයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඥානවන්තයන් විසින් විතරයි මේක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. තාර්කීය ඥානෙ නෙවෙයි. වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ ඥානවන්තය. ඒ කියන්නේ ඥානවන්තයා. ඥානවන්තයාට අවබෝධ කරගන්න පුළුවන්, තරකින් ගන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතක්කාවචරෝ පඬිත වේදනීයෝ කියලා කියන්නේ. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ ශ්‍රාවකයාට තිබෙනවා සංඝ රත්නයේ කෙරෙහි පුදුම පැහැදීමක්, අවිච්ඡප්පසාදේන ගුණයක් තියෙනවා. අර ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි, උද්ධිපටිපන්නයි, ඥායපටිපන්න, සාමීචිපටිපන්නයි කියලා පිළිගන්නවා. කවුද මේ? ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. ඒ වගේම තමයි ආහුනීය පාවුනේ දක්ඛිනේ අංජලි කරණ අනුත්තර පුණ්‍යක්කෙත්තන් ලෝකස්ස පොඩි දෙයක් හෝ වේවා සංඝයාට කියලා පූජා කළා නම් ඒක අනුත්තර ලෝකයාගේ අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රයක් වෙනවා, මහා විපාක ලබා දෙවනවා කියලා පිළිගන්නවා. දැන් කීයද? 3යි. බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාවක්, ප්‍රසාදයක් තිබෙනවා. ධර්මයේ කෙරේ අචල ශ්‍රද්ධාවක්, ප්‍රසාදයක් තිබෙනවා. සංඝයා කෙරේ අචල ශ්‍රද්ධාවක්, ප්‍රසාදයක් තිබෙනවා. ඒ ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්තේ සීලේ සමන්නාගතෝ හෝති. ආර්යකාන්ත සීලෙන් සමන්නාගත වෙනවා. ආර්යකාන්ත සීලය කියන්නේ සමාදන් වෙච්ච පංච සීලේ සහ අට සීල තියෙනවා නම් අට සීල නිරන්තරයෙන්ම කියන්නේ පංච ශික්ෂාපදේ. හැබැයි ආර්යකාන්තේ සීලේ සමන්නාගතෝ කියලා කියන එක හරිස්සමින් තේරුම් ගන්න. මේ කියන්නේ කාගේ ගැනද? ආර්ය ශ්‍රාවකයා ගැනයි කියන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ සීලය ඇවිල්ලා පුතඥයාගේ සීලය වගේ නෙවෙයි. පුතඥ සීලය තියෙනවා. පුතඥයාගේ සීලය කැඩෙන්න පුළුවන්. ඒ හේතුව පුතඥයා ලාභයටත් පොඩි ලාවට බොරුවක් කියලා පස්සේ හදාගන්න. එහෙමනේ. ඊට පස්සේ ලාභයට මොකක් හරි දෙයක් වෙනස් කරන්න ඕනොත් එහෙම වෙනස් කරනවා. ලාභයට මේ සමහර වෙලාවට අටසිල් සමාදන් වෙලා ඉන්නකොට අටසිල් සමාදන් වෙලා ඉන්න වෙලාවේදී යම් කිසි කෙනෙක් අපි හිතමු තෑගි භෝග වගේ බෙදනවා. හැබැයි අටසිල් අයට නෑ. අටසිල් අයට නෑ බෙදන්නේ. ඒගොල්ලෝ සිල් අරන්නේ.
පන්සිල් අයට විතරයි දෙන්නේ. පන්සිල් අයට බෙදනවා. එතකොට ආර්ය ශ්‍රාවක නොවන්නා වූ කෙනා ඉක්මනට පන්සිල් සමාදන්. පන්සිල් සමාදන් වෙලා අරක අරගෙන ඇවිල්ලා ඒ කවුද ඒ? ඕන සත්‍යනේ සීලේ. ලාභයට හිල්ලුණා කියන්නේ ලාභයට. හැබැයි ආර්ය ශ්‍රාවකයා එහෙම නෙවෙයි. ආර්ය ශ්‍රාවකයා අර දෙනවනේද පන්සිල් කට්ටිය තුට්ටුවට සලකනවා. අඹේකට සලකනවා. ඒක නෙමෙයි ආර්ය ශ්‍රාවකයාගේ වටිනාම දේ. ආර්යකාන්තයේ සීලේ සමන්නාගතු ආර්යකාන්තයේ යුක්තයි. ඒ සීලය අඛණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්ත. අපරාමට්ඨ සමාධි සංවත්තනයේ ගුණ දෙන ඒ සීලේ තියෙන ගුණ ගානක්. අඛණ්ඩ, අච්චිද්ද, අසබල. අකම්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ඨ සමාධි සංව 8ක් තියෙනවා ගුණ. සමහර ඒවා එක හා සමානයි. කැඩිච්ච නැති. දැන් අපි පන්සිල් නම්, අටසිල් නම්, දසසිල් නම් එක ශික්ෂාපදයක්වත් හඩන්නේ නැහැ. ඒක හරිම ලයි. අචිද්ද කියලා කියන්නේ දැන් අපි හිතමු ශික්ෂාපද 10ක් තියෙනවා. ශික්ෂාපද 10 මෙහෙම රෙද්දක් කියලා ගත්තොත් මැදින් කැඩෙනවනේ. ඒකට කියනවා හිල් වෙනවා කියලා. සිල් හිල් වෙනවා කියලා කියන්නේ. එහෙමත් නැහැ. අච්චිද්ද කියලා කියන්නේ තනින් කැඩලා නැහැ. අසබල කියලා කියන්නේ දෙක තුනක් එකට කැඩලා නකම්මාස කියලා කියන්නේ ශක්තිය නැති කරගන්න නැහැ. බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත ඒ වගේම තමන්ට අවංකවම සමාදන් වෙලා තමන් ඕනෑ කමින් සමාදන් වෙලා කඩන්නේ නැතුව ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරන්නා ආකාරයට ජීවිතේ කොටසක් කරගෙන ජීවත් වෙනවා. අපරාමට්ඨ කියලා කියන්නේ කිසිම තැනකදී ඒ සීලය මේ දෘෂ්ටිගත වෙන්නේ නැහැ. මේ සීලයෙන් මට දිව්‍ය සම්පත්තිය ලැබේවා, මේ සීලයෙන් මම මහා විශාල බලවත් කෙනෙක් වේවා. ඕවා ස්පර්ශ කරන්නේ නැහැ. පරාමට්ඨ අපරාමට්ඨ කියලා එකක් තියෙනවා. පරාමට්ඨ කියලා කියන්නේ පරාමර්ශණය කරනවා කියන එකයි. පරාමට්ඨ සීලය කියලා කියන්නේ අහලා තියෙනවද මේ වචනේ ඉස්සර වෙලා? පරාමර්ශණය කරනවා කියලා අහලා තියෙනවද? පරාමට්ඨ කියලා කියන්නේ මේ අපේ සමහර දානමය පින්කම් එහෙම පරාමට්ඨ වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. මම මේ දානයේ ආනුභාව බලයෙන් මහා විශාල බලවන්ත බ්‍රහ්ම රාජ්‍යයේ දිවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට එයා නිවන් දකින්නද? නෑ. එතකොට එයා සීල් රකින්නේ මොකක් සඳහාද? බලවන්ත දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් වෙන්න. ලාභය අනිත්‍යක විපාකයක් හැටියට. එතකොට මොකද වෙන්නේ? පරාමර්ශණය වුණා, ස්පර්ශ වුණා. මොකෙන්? අන්නා. ඊට පස්සේ සමහර වෙලාවට තියෙනවා මම මෙයා ඉක්මවලා මේ ජීවිතයේදී මට මෙයා එක දේවල් කරලා කියලා මාව පහත් කරා. මම දෙන්නම් වැඩි ඊළඟ අවස්ථාවේදී දෙනවා දානයක්. මම රකින්නවා සිල් 4 පොයේටම රැකලා ඒකින් කුසල් වඩාගෙන මම ඊළඟ ආත්මෙත් මම බෝයාව පාත් කරනවා කියලා හිතනවා. එතකොට මොකද උනේ? මාන්නේ මුළුණා. නේද? එතකොට අන්න පරාමර්ශණය වුණා. විශේෂයෙන්ම දෘෂ්ටිය තමයි පරාමර්ශ. මම කියන කෙනාට තනක්, මම කියන කෙනාට උසස්කමක්, මම කියන කෙනා මම මේ වගේ කෙනෙක් කියන ඒ දෘෂ්ටිය ස්පර්ශ කරගෙන කරන්නා වූ සීල සමාදානෙට කියන මොකද්ද? පරාමට්ඨ සීල කියන. පරාමට්ඨ දාන, පරාමට්ඨ සීල. මේ ආර්ය ශ්‍රාවකයාගේ සීලේ මොන එකක්ද? අපරාමට්ඨ. එහෙම මාන්නෙන්, තණ්හාවෙන්, දෝභයෙන් යන්නේ නැහැ. සමාධි සංවත්තනික කියලා කියන්නේ ඒ පිරිසිදු සීලේ තියෙන එක්කෙනාට ගිහිල්ලා වාඩි වෙන මාත්‍රේ විතරයි සමාධිගත වෙන්නේ. ඒකෙන් කියන සමාධි සංවත්තනික සීලය කියලා. සමාධිය කියන එක හරි බලවත්. මේ කියන්නේ සීලේ පිරිසිදුකම හරියට බලවත් වෙනවා. සමහර වෙලාවට
ඔය ආරණ්‍ය වාසීව ඉන්න ස්වාමින් වහන්සේලාගේ කුටි සීලේ පොඩි පළුද්දයිලු. ඌ ඒවා නෙවෙයි. පොඩි පළුද්දක් තිබුණත් ඒක බලපානවා මේ සමාධියට. එකක් තමයි සමහර වෙලාවට මේ අපි වාඩි වෙන වෙලාවට මේ පුටුවේ රෙද්දක් දානවා. වාඩි වෙනකොට පුටුවේ රෙද්දක් දානවා. ගෙට එනකොට ආරාමයට යනකොට නීතියක් තියෙනවා මේ ඇතුල් වෙන තැන පැම් භාජනයක් තියන්න කියලා. ඒක නීතියක්. ඇතුල් වෙනකොට පහ හොදගෙන ඇතුළුනේ නැත්තම් ගමනක් ගිහිල්ලා ආපු එකේ කුණු ටික ඔක්කොම යනවා අර ඇතුළට. ඒක වික්ෂුන් වහන්සේ නමකට වරදක්. පාවන් දාගෙන ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා පහ හොදගෙන ඇතුළට යන්න. වික්ෂුන් වහන්සේ නමක් වාඩි වෙනකොට පුටුවකට රෙද්දක් දානවා. විශේෂයෙන්ම ගමට වඩා තියෙන එක ආරණ්‍ය සේනාසන ඒ ආරාම වල සාංගික වශයෙන් පූජා කරන භාණ්ඩ වල මේ රෙදි කෑලි එහෙම දාලා ගිහිල්ලා බලන්නකො මේ ඔය සමහර ආරණ්‍ය සේනාසන වල මේ රෙදි කෑලි උතලා තියෙන මේ තුවාලේ වගේ මේ පටිය උතලා තියෙන මේ හරියේ මේ උඩ ඇන්දේ කකුල් වලට නැහැ. අපි මෙහෙම වාඩි වෙනකොට මේ අතේ දාඩිය තියෙනවනේ. දාඩිය මේක ගිහිල්ලා මේක වදිනවා. එතකොට වැදින්නේ ස්පර්ශයෙන් මොකේද? සාංගික භාණ්ඩේ. ඒ සාංගික භාණ්ඩේ වැදුනන් පස්සේ ඉතින් ඒකේ එහෙමයි. ඕ ගියා ඉතින් පිය දාන්නෙත් නැහැ, හොදන්නෙත් නැහැ. හේතුවත් හරි. නිතර හොදන්න බැරි හින්දා තමයි රෙදි කැල්ලක් පොතලා තියෙන්නේ. එතකොට ඒකේනේ වදින්නේ. සමහර වෙලාවට තියෙනවා ඒක එහෙම අමතක වුණා. ඒක එහෙම අමතක වෙලා ගියත් භාවනා කරන්න ගිහිල්ලා කොහේ හරි හොඳට ආපති දේශනා කරනතු භාවනා කරන්න ගියන් පස්සේ අරක එනවා නේද? මේ කිසිම සම්බන්ධතාවයක් නැති මොකක්වත් සම්බන්ධ නැහැ. ඒක හරියට එනවනේ ආවල්ලා ඉඳගත්තේ මම මෙන්න මේ විදිහටයි කියන්නේ. සැකයක්. ඒකට කියනවා සමාධි සම්මතනික නොවුසී. හැම වෙලාවෙම පිරිසුදු සීලයෙන් ඉන්නකොට සමාධියක වාඩි වෙන එක විතරයි සමාධි සම්මතනිකයි. ඉතින් මේ ආර්ය ශ්‍රාවකයාගේ සීලය මෙන්න ඉමේ චතුයි ධම්මයේ සමන්නාගත වූ කවුද? ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කිරීමක් කරනවා. බලන්න හොඳට. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කිරීමක් කරනවා. යෝච භික්කවේ චතුන්නං දීපානම් පටිලාභෝ. මහණෙනි යම්කිසි කෙනෙක් දිවයින් හතරම ලබාගත් කෙනෙක් වේද. යෝ චතුන්නං ධම්මානම් පටිලාභෝ. එක්කෙනෙක් කියන්නේ දිවයින් හතරක් ලබා ගන්නවා අයිතිය. ඒ කියන්නේ පාලනය ලබා ගන්න. තව එක්කෙනෙක් යෝ චතුන්නං ධම්මානම් පටිලාභෝ. තව එක්කෙනෙක් ධර්ම හතරක් ප්‍රතිලාභය කරගන්නවා. සක්විති රජුන්ට තියෙන්නේ මොනවද? දිවයින් හතරක් ඒකේ නායකයෙක් බලවත් කෙනෙක් බවට පත් වෙනවා. තව එක්කෙනෙක් චතුන්නං ධම්මානම් පටිලාභෝ. තව එක්කෙනෙක් ධර්මතා හතරක් ප්‍රතිලාභය කරගන්නවා තියෙනවා. දැන් දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුන්නං දීපානං පටිලාභෝ චතුන්නං ධම්මානං පටිලාභස්ස කලං නාගති සෝලසින්. අර දිවයින් හතර තියෙන එක්කෙනා හරියට අර මේ ධර්ම හතර ලබාගත් එක්කෙනාගේ 16 කලාවකින්වත් වටින්නේ නැtei කියන්නේ. සක්විති රජුව එහෙම වටිනාකමකට දාලා නැහැ. ඇයි? මෙහෙම වටිනාකමකට දාලා නැත්තේ සක්විති රජුව සතර අපායෙන් නිදලා නැහැ. බලන්න ඒකේ පරිවර්තනයේ යන් මහණෙනි යන් සිව් දෙවියන් පිළිලැබීමක් වේද ලබා ගැනීමක් වේද යම් සිව් දහම් පිළිලැබීමක් වේද සිව් දෙවියන් පිළිලැබුණු සිව් දහම් පිළිලැබීම් 16 කණි කලාවෙන් කලාව නොගී කියලා කියනවා. මේකේ සිංහල ටිකක් අමුතුයි. මේක තේරුණා? මේ එක සූත්‍ර දේශනාවක්.